ඔබතුමාට සුතිය ප්‍රකාශ කරනවා. ප්‍රථමයෙන්ම මේ මා කැමති ගරු කතානායකතුමනි මේ අද දිනේ ඉදිරිපත් කරන ලබන 1971 අංක 50ක දරන වෙළඳ නැව් පනත යටතේ ඉදිරිපත් කරන ලද නියෝග පිළිබඳව යම්කිසි අදහස් ප්‍රමාණයක් මුලින් කියන්න. විශේෂයෙන්ම දැන් අද දිනේදී මේ ඉදිරිපත් කරනු ලබන මෙම නියෝග ගරු කතානායකතුමනි කුඩා වාණිජ යාත්‍රා නියෝග කියලා තමයි හඳුන්වන්නේ. විශේෂයෙන්ම අපේ රටේ වරායාශ්‍රිතව දියුණු කරන්න තිබෙන පැති රාශියක් අපේ රටේ ඉන්න මේ ව්‍යාපාරය සම්බන්ධ අවබෝධයක් තිබෙන නාවිකයන් සහ එම සමාගම් වලට සැලකිය යුතු අවබෝධයක් තිබෙනවා. නමුත් පැහැදිලිම කාරණේ තමයි 1970 දශකයේ තමයි ලංකාවේ වෙළඳ නැව් සහ මේ වරාය සම්බන්ධ පනත් හරියාකාරව සම්මත කරෙන්නේ. අපේ දැනීමේ හැටියට මේ අවුරුදු 40කට ආසන්න කාලයක් තිස්සේ මේ වෙළඳ නැව් සහ ලංකාවේ වරායාසිත අනිකුත් කටයුතු දියුණු කිරීමට අවශ්‍ය කරන නීතිමය සහ ආයතනික ව්‍යුහයන් දියුණු කරලා යාවත්කාලින කරලා නැහැ. ඒ නිසා විශාල වශයෙන් ලංකාවට ලබාගත හැකි ආදායම් වරායක් වශයෙන් ලබාගත හැකි ආදායම් අලුතෙන් පටන් ගන්න පුළුවන් කර්මාන්ත විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ ඒවා විශාල ප්‍රමාණයක් මේක නිසා හිමි වී තිබෙනවා. දැන් මේ අද දිනේදී ඉදිරිපත් කරන මේ කුඩා වාණිජ යාත්‍රා නියෝග නමින් හඳුන්වන මේ නියෝග ගත්තොත් එහෙම මේක ගැසට් පත්‍රය අතරම 2017 මැයි මාසේ 2 වෙනිදා හිටපු වරාය හා නාවික කටයුතු ඇමතිවරයා විසින් තමයි සකස් කරලා තිබෙන්නේ. ඒ අනුව මේ නාවික කටයුතු සම්බන්ධ විශේෂයෙන්ම මේ කුඩා වාණිජ යාත්‍රා සමහර ඒවා මොනවාද සංචාර කර්මවල වලින් පාවිච්චි කරන ඒවා සමහර ඒවා බංකරින් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා විවිධාකාර ඒවා මේවා සම්බන්ධ යම්කිසි රෙගුලාසි ප්‍රමාණයක් සකස් කිරීම අවශ්‍යයි කියන එක සම්බන්ධ විවාදයක් නැහැ. නමුත් දැන් ගරු ඇමතුමා මේ පිළිබඳව කිව්වා සාකච්ඡා කළා තමයි ඉදිරිපත් කරේ කියලා මම ගරු ඇමතුමාට එවනවා. මම හිතනවා එතුමාගේ ලේකම්වරයා සමග මේ සම්බන්ධව කතා කරලා තිබුණා off port service boat owners and operators කියන සංවිධානයෙන්. එතකොට ඔවුන් මම හිතන්නේ මේ ළඟදී මා දැක්කා පුවත්පතකට පළ කරලා තිබුණා ලංකාවේ මේ වරායාශ්‍රිත කටයුතු වල කොහොමද ඒ අනපනත් සහ ආයතනික ව්‍යුහයන් දියුණු වෙන්න ඕන කියලා හේතු රාශියක් ඉදිරිපත් කළා තිබුණා. නමුත් ගරු කතානායකතුමනි මට ඕනේ වෙලා තිබෙන ලිපිය තිබුණා මම මේක හැන්සාට් කරනවා. ඔවුන් පැහැදිලිව කියා සිටින්නේ මේ අද දිනේදී සම්මත කරන්න යන නියෝග එම සංවිධාන සමග සාකච්ඡා කරලා රටේ එම සංවිධානවල තියෙන පුද්ගලික අවස්ථාවට පමණක් නෙමෙයි රටේ අනාගත අවස්ථාවන්ට අනුව සකස් වෙලා නැහැ කියන එක තමයි එම අය පැහැදිලිව මේ ලිපියෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මම මේක ඇමතිවරයාට යවනවා මේ එම off port service boat owners and operators සංවිධානයෙන් ගෙවන ලද ලිපිය. ඒ වගේම වුන් පැහැදිලිව කියන දේ තමයි දැන් මේ රෙගුලාසි මම උදාහරණයක් කියන්නම්. මේ රෙගුලාසි වලත් මේ සංවිධානයෙන් ඉදිරිපත් කරන තර්කات අතර තියෙන එක දෙයක් තමයි දැන් මේකේ කරු කතානායකතුමේ දාලා තිබෙනවා යාත්‍රාවක් ලියාපදිංචි කරන්න අවශ්‍ය කරන අවශ්‍යතා රාශියක්. ඒක වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා නැත්නම් කලින් කියන විදිහට නම් මම හිතන්නේ රෙජිස්ට්‍රාර්වරයා විදියට ගොඩාක් දේවල් තියෙනවා. ඒක අවශ්‍යයි. හැබැයි 6 වෙනි කොන්දේසිය එහෙම තියලා 7 වෙනි එකේ මෙහෙම තියෙනවා. මෙහෙම තියෙන මොකද්ද? එසේ වුවද අයදුම්කරුවෙකු හට ඔහු අයදුම් කරන අවස්ථාවේදී හෙට දක්වන ලද සියලු ලේඛන සැපයීම නොහැකි වූ එම ලේඛන සැපයීමට අපොහොසත් වීම අයදුම්කරුගේ වැරද්දක් හේතුවෙන් සිදු නොවූ බවට නැව් රෙජිස්ට්‍රාර්වරයා විසින් සෑහීමටපත් වීම මත ඒ වෙනුවට නැව් රෙජිස්ට්‍රාර්වරයා විසින් අවශ්‍යයි සලකනු ලබන වෙනත් යම් අදාළ ලේඛන සැපයීමට අයදුම්කරු නියම කිරීමට හෝ එම සැපයීමේ අවස්ථාවයන් අයදුම්කරුගෙන් නිදහස් කිරීම සහ මාස 3ක කාල සීමාවක් සඳහා తాවකාලික ලියාපදිංචි සහතිකයක් ලබා දීමට බලය දීලා තිබෙනවා. දැන් මම මේක මේ හරිම තාක්ෂණික වචන නිසා මේවයි සරල අදහස එන්නේ. මේ මොකක්ද කියන්නේ? මේක තියෙනවා කරු කතානායකතුමනි සම්පූර්ණ කළ යුතු මේ ෆෝම් එක ගත්තත් ලොකු එකක් කොන්දේසි 25ක් 24ක් වගේ තිබෙනවා. ඒ 24 එහෙම දාලා ඒ අතර එක වගන්තියක් තියෙනවා ඊ타මත්ම
ඒ කියන්නේ නැව් රෙජිස්ට්‍රාර්වරයාට මේ ලේඛන වලින් අනිවාර්යයෙන්ම මේ නිශ්චිත කරප එකක් දෙකක් නෙමෙයි. මේකෙන් ඕනම එකක් සම්බන්ධව ඒක ඉදිරිපත් කරගන්න බැරි නම් ඒ සම්බන්ධව ඔහුට අභිමතය දීලා තිබෙනවා. දැන් මම මේකෙන් වෙලා තියෙන දේ තමයි දැනුත් මේ නාවික කටයුතු සම්බන්ධ මේ ව්‍යාපාරික සමාගම් මේ එකක්වත් මේ පුංචි පෙට්ටි කඩ නෙමෙයි. කවුරුත් වරාය වගේ එකක් එක්ක ඉන්නේ නැහැ ව්‍යාපාරවලට නිකන් අනාබෝධයෙන් විශාල දැනුමක් සහ විශාල ප්‍රාග්ධනයක් සහිත මා දන්නා තරමින් මේ ලංකාවේ මේ කටයුතුට සම්බන්ධ ඉන්න හැම කෙනෙක්ම ගත්තොත් ගරු කතානායකතුමනි විදේශීය නැව් සමාගම්වල විදේශීය වරායන් වල සුවිශාල කාලයක් කටයුතු කරලා තමයි නැවත දැන් ලංකාවේ මේවට අවිලා තිබෙන්නේ. ඒ නිසා මේ අය කවුරුවක් නිකන් අර පොඩි බබ්බු නෙමෙයි. දැන් ඔවුන් කියන දේ තමයි මට එවලා තියෙන ලිපියේ අද දිනය සහිතව ඔවුන් කියන දේ තමයි මේ නැව් අධ්‍යක්ෂකවරයාට තමන්ට ඕන පරිදි මේ ආකාරයට ලයිසන් දෙන්න හෝ නොදෙන්න ලයිසන් දෙන්න හෝ නොදෙන්න කොන්දේසි පනවා ගැනීම ඇතුලේ දැනටත් අපි දන්න වරායකවමට පස්සේ අපිට මූද වගේ මතක් වෙන්නේ දූෂණය. මූද තරම් විශාල දූෂණයක් මේ වරාය ආශ්‍රිත දේවල් වල තිබෙනවා. ඒ නිසා ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඔවුන් පැහැදිලිව කියනවා මම ගරු ඇමතුමාට කියවන්නම් ඕනේ වෙන ලිපියේ මූලික කරුණු ප්‍රමාණයක්. ඔය ඔබතුමාට ලිපියෙත් ඒ කරුණු රාශියක් තිබෙනවා. එකක් තමයි ඔවුන්ගේ පළවෙනි තර්කය තමයි මේ සම්මත කරන ලද නියෝග ලංකාවේ සම්මත කරන්න අවශ්‍ය කරන නීතිමය තත්ත්වය නෑ. දැන් උදාහරණයක් වශයෙන් ඔවුන් මතු කරන දේ තමයි small coastal vessels regulation code regulations in a code name SCV code unpublished කිය. ඔවුන් කියන්නේ මේක තියෙන්නේ අධ්‍යක්ෂකවරයාගේ ලාච්චුවේ ඒක පබ්ලිෂ් කරලා නෑ කිය. ඒ නිසා පැහැදිලිවම මේ සංවිධාන රාශියක් විසින් ඉල්ලා හිටන දේ තමයි ඔබතුමා මේ සංවිධාන සමග සාකච්ඡා කළා. ඔවුන් කියන්නේ කිසිම මේ රෙගුලේෂන්ස් හදන්න එපා කියලා නෙමෙයි. ඔවුන් කියන්නේ රෙගුලේෂන්ස් හදන්න ලංකාවේ මේ කර්මාන්ත ඉස්සරහට යන්න පුළුවන් විදියට සහ මේ දූෂණය අවම කරන්න පුළුවන් වෙන විදියට. ඒ වගේම ලංකාව අනාගතයට දැන් මම මේ සංවිධානයේ පුලන්ද වාර්තාව බැලුවා. සිංගප්පූරු වරාය ගත්තොත් ගරු කතානායකතුමනි සිංගප්පූරු වරායට අපි හිතන් ඉන්නේ වැඩිපුර මෙන්නේ මේ බඩු ගෙනියන කන්ටේනර්ස් කියලා. මම බැලුවා එම වාර්තා අනුව සිංගප්පූරු වරායට ගිය අවුරුද්දේ 1,30,000ක් පමණ වෙසල්ස් ඇවිල්ලා තියෙනවා. ඒ 1,30,000න් 45,000ක් කරලා තියෙන්නේ පැසෙන්ජර් වෙසල්ස්. මගී දැන් ලංකාවට දාලා ගත්තොත් ඒවට අදාළ අඩු ගානේ මගී හරි පර්යන්තයක්වත් මා දන්න තරමින් කොළඹ වරායේ නැහැ. ඒවට අදාළ කරන පහසුකම් ඇති කරන්න ඒවට අදාළව ලංකාවේ ව්‍යාපාරිකයන් දේශීය හරි විදේශීය හරි දියුණු කරන්න ඉස්සරහට ගන්න අපිට පේන්නේ කිසිම වැඩපිළිවෙලක් තියෙනවා කියලා. දැන් මේකේ ඒ නිසා මේ සංවිධානය විසින් දිගටම ඉදිරිපත් කරන දේ තමයි පබ්ලිෂ් පළ කරපු නැති තමන්ගේ ලාච්චුව තියාගෙන ඉන්න. මේ පුද්ගලයෙක් ගැන කියනවනේ මම දන්නේ නැහැ අධ්‍යක්ෂකවරතුමා කවුද කියලා. මට අදාළත් නැහැ. පළ කරපු නැති ප්‍රසිද්ධ කරපු නැති SCV කෝඩ් එකක් පාවිච්චි කරගෙන විශාල වශයෙන් මෙතන අකටයුතුකම් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා උන් ඇත්තටම ඉල්ලා සිටින්නේ ඔබතුමාගෙන් අද දිනේදී මේක වාද විවාද කරාට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගෙන් මේක සම්මත කරන්න කලින් එම සංවිධාන සමග විශේෂයෙන්ම මම ඔබතුමාට එලිපි එව්වා. ඔවුන් සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ කොම්ප්‍රිහෙන්සිව් ප්ලෑන් එකක් මම දැක්ක තිබෙනවා. එහෙම තීන්දුවකට එන්න කියලා. මොකද මේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි මීට මාස 3කට පමණ කලින් මෙහෙම පාර්ලිමේන්තුවේ නායපත්‍රිත මේක එනවා. Order please මේ අවස්ථාවේදී නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසන පැමිණුණේ නැත. මීට මාස 3කට කලින් පවා මේ පිළිබඳව සාකච්ඡා කරමු නිසා මම දන්නවා. නිසා මේ අද දිනේදී මේ පනත මේ නියෝගන නිසා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා මම විශේෂයෙන් මේ ලිපිය ගැන කරුණු කීපයක් කියන්න කැමතියි මගේ කතාවේදී. එකක් තමයි වුන් පැහැදිලිව කියනවා ගෞරව ඇමතුමනි ඔබතුමා මේ සම්බන්ධව අහුම්කම් දෙනවා නම් current Minister of Shipping as it is totally against the law of this country due to the reasons given below, especially it is apparent that the then minister
has been misled by the Director General of Merchant Shipping, which does not contain the required regulations, which are otherwise made into small coastal vessels regulation in a code name, SCV code, unpublished and kept in the drawers of DGMS only to wield. ඔවුන් පැහැදිලිව කියනවා කරු ඇමතුමනි, these regulations have been made by the minister only on the advice on the Director General of Merchant Shipping, who has no authority to make regulations. Second, the said regulations are disputing the currently valid two ordinances, namely Board's Ordinance of 65 and Mast Attendance Ordinance of 1900, both of which are currently valid. Third one, a regulation gazetted by the minister cannot supersede the ordinances passed by the parliament which are enactments. Fourth, the small boats below 24 meters operated in the country in Sri Lankan ports by such boat operators are not required to register them under merchant shipping regulations. Fifth one, it is not possible to enforce merchant shipping regulations on boats licensed under Board's Ordinance or Mast Attendance Ordinance. මම හිතන්නේ කරු මීට වඩා මම මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ පැහැදිලිවම ඔබතුමා දන්නවා මේවා එක පැත්තකින් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක්ට ලොකු ආબોධයක් තිබෙන ව්‍යාපාර නෙමෙයි. ඒ වගේම අපිට පැහැදිලිව පේනවා මම ඊටාම අතිවිශාල ආදායමක් ලංකාවට ගෙනත් දෙන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඒ නිසා මම ඇමතිතුමාට ඉදිරිපත් කරනු ලැබුවා මෙම ව්‍යාපාරිකයන්ගේ මේ සමාගම්වලයිගේ ඉල්ලීම ඔවුන්ට දැනුම් දුන්න ඔබතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සමගත් මේ සම්බන්ධව සාකච්ඡා කළ බව. නමුත් ඊයේ දිනේදී මේ පිළිබඳව මම විසින් ඔවුන් සමග නැවත කතා කරද්දී තමයි ඔවුන් දැනගත්තේ ඇත්තටම අද දිනේදී මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා කියන එක. ඒ නිසා මේ පිළිබඳව තිබෙන අදාළ ආයතනත් සමග සාකච්ඡා කරලා අදාළ මේ ව්‍යාපාරය කරන්නේ ඔබතුමා නෙමෙයි, ශ්‍රී ලංකා ආණ්ඩුව නෙමෙයි. ඔබතුමා කතාවේදී කරන්න මම හිතන්නේ මට පැහැදිලි කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ පැහැදිලි ඔබතුමා කතාවේදී කරන්න මම මට පිළිතුරු කතාව කරනවනේ. මගේ ප්‍රධාන ඉල්ලීම තියෙන්නේ නෑ මට මගේ වෙලාව අවශ්‍යයි. ඒ නිසා නෑ ඔබතුමා කතාවේදී කරන්න මේගොල්ලන් ඉදිරිපත් කරන දේ මං හිතන්නේ මේ නිකන් මෝඩය කියලා. ඒ වගේම ආණ්ඩුවෙන් මොනවත් සහනාධාරයක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම මං කිව්වා මම මගේ කතාවේදී දැන් කිව්වා ඒක අර්ජුන රණතුංග කලේ කියලා. ඒගොල්ලන් ඩිරෙක්ටර් ජෙනරල් සම්බන්ධව නෙමෙයි ඩිරෙක්ටර් ජෙනරල් සම්බන්ධව නෙමෙයි අදාළ ඇමතිවරයා සමග තමයි සාකච්ඡාව ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා අද දිනේදී ඔබතුමා මේක සම්මත කරාට පස්සේ ඒ මිනිසුන්ට ඒක වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඔව් ඒගොල්ලන් ඒක අර්ජුන රණතුංග ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි ඔවුන්ට අර්ජුන රණතුංග ඇමතිවරයා මේ කරපු දේ සම්බන්ධ ගැටලු නිසා තමයි ඔවුන් මෙහෙම සංවිධානයක් විදිහට මේ සම්බන්ධ විශාල වශයෙන් ලියලා දැනුවත් කිරීම කරලා කොන්ෆරන්ස් කියලා මහ විශාල වැඩ කොටසක් කළා තිබෙන්නේ. ඉතින් දැන් ඔබතුමා පත්ලා මාස කීපයයි. ඉතින් මං සූදානම් ඒගොල්ලෝ ඔහොම වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම ඒගොල්ලෝ ගෙන්න ගන්නකෝ කතා කරමු. ඒක නිසා ඔබතුමා ඒකට හුම්කම් දෙන්න කියලා ඉල්ලීම මම කරනවා. මොකද පැහැදිලිව මෙතන උන් පැහැදිලිව චෝදනා කරලා තිබෙනවා. අදාළ පුද්ගලයා ගැන නේ මම කියන්නේ. මම දන්නව නිලධාරියා කවුද කියලා. පැහැදිලිවම මෙතන විශාල වශයෙන් මේ ලියාපදිංචි කිරීම වලදී වංචා දූෂණ සිද්ධ වෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූල වෙන පරිදි ලංකාවේ මේ නීති රීති සකස් කරන්න ආයතනික විභාග සකස් කරන්න කියන එක. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි විශේෂයෙන්ම අද දිනේදී මේ නාවික වෙළඳ නියෝග පිළිබඳ කතාව අතරේ මම හිතුවා විශේෂයෙන්ම අද දිනේදී රටේ වැඩි සාකච්ඡාවක් ලක් කළා තිබෙන මේ ජාතිවාදී ගැටලුව සම්බන්ධවත් යම්කිසි අදහස් දැක්වීමක් කරන්න ඕන කියලා. මොකද අපිට මේ විදියට ගියොත් අපිට නැව් වලින් තමයි කණ්ඩ වෙන්නේ. රටක් වශයෙන් ගත්තොත් මේ ජාතිවාදී තත්ත්වය අපි පහුගිය සතියක් විතර තිස්සේ දකිමින් සිටින ජාතිවාදී තත්ත්වය දිගටම අඩුවීමකින් තොරව
වර්ධනය වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙන බවක් දැනනවා. දැන් අපි දන්න තරමේ ඊයේත් බේරුවල ප්‍රදේශයේ කඩ දෙකකට පහර දීලා තිබෙනවා. ඒ වගේම අද දිනේදී තවත් එවැනි දේවල් සිදුවීමට නියමිත බව යම් යම් පුද්ගලයන් කතා කරලා අපිට දැනුවත් කරනවා අහවලාට කියන්න පොලිසියට කියන්න අහවලාට දැනුවත් කරන්න කියලා. ඒ නිසා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි මම හිතුවා රටක් වශයෙන් දැන් මේ වෙළඳ නියෝග මත වුණත් සංචාරකයන් ලංකාවට දැනටත් එන්නේ නැහැ. මොකද රටේ සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය නතර කරලා තියෙනකොට සම්පූර්ණයෙන්ම ලංකාවේ මහා විශාල ජාතිවාදී තත්ත්වයක් ඇතිලා තියෙනවා කියලා ලෝකේ තියෙන සියලුම මාධ්‍ය වාර්තා කරනකොට ලංකාවට LTT සංවිධානය අවුරුදු ගානකදී කරපු හානිය මේ සතියේදී ඒ ජාතිවාදී තත්ත්වයන් නිසාම ඇති වෙනවා. ඒ නිසා මම හිතුවා ඒකනත් යම් අදහස් ප්‍රමාණයක් කියන්න ඕන කියලා. මොකද අද ඒ සම්බන්ධව යම් කිසි සංවේදී දවසක් වට පත් වෙලා තියෙන නිසා. ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ ජනතාව පහුගිය අවුරුදු 15 ඇතුළතදී මේ අවුරුදු 2000 ඉඳලා 2015 කියන අවුරුදු 15 ඇතුළතදී අපේ රටේ ජනතාව මේ රටේ පාලකයන්ට විශාල අවස්ථා 3ක් ලබා දුන්නා මේ රට එක තැනකට ගෙනල්ලා ඉස්සරහට ගෙනියන්න. එකක් තමයි 2004 සුනාමිය. 2004 සුනාමියේදී අපි දැක්කා අපිට විනාශයක් වුණාට මුළු රටම සිංහල දෙමළ මුස්ලිම් ભેදයෙන් තොරව එකතු වුණා. එකතු වෙලා යම්කිසි රටක් වශයෙන් ඉස්සරහට ගෙනියන්න කියලා අවස්ථාවක් රටේ නායකයන්ට හදලා දුන්නා. යම්කිසි ඒක මානසිකත්වයක රට ගාවා. නමුත් අපි දන්නවා එවකට හිටපු විශේෂයෙන්ම ජනාධිපතිවරිය සහ ඒකේ හිටපු උද්දච්ච පුද්ගලයන් දේශපාලන නායකයන් ඒ අවස්ථාව සහ මුලින්ම අතහැරලා සම්පූර්ණයෙන්ම ඒ සුනාමිය රට විනාශ කරන රට බෙදෙන තත්ත්වයට පත් කරා. ඊට පස්සේ 2009 යුද්ධය අවසන් වීම පස්සේ මේ රටේ සාතිශය බහුතරයක් ජනතාව මා කියන්නේ රටේ සියලුම දෙමළ ජනතාවත් ඒක හැඟීමෙන් හිටියා කියලා. නමුත් 2009න් පස්සෙත් සාතිශය බහුතරයක් ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යම්කිසි අවස්ථාවක් දුන්නා රටම යම්කිසි තැනකට ගෙනියන්න ඉස්සරහට ගෙනියන්න. හැබැයි අපි දන්නවා ඒකත් විනාශ කරගත්තා ඔහු බලලෝභයට ගිහිල්ලා. ඊට පස්සේ 2015 දී ඊතරම්ම ශක්තිමත් නැතත් මේ රටේ අවුරුදු ගානකට පස්සේ දේශපාලනඥයන්ගේ හයියෙන් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හයියෙන්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හයියෙන්වත් නෙමෙයි මේ රටේ අතිශය බහුතරයක් ජනතාව එකතු වෙලා ඒ රාජපක්ෂ පාලනය පරද්දලා යම්කිසි ජනවරමක් ගෙනත් දුන්නා ජාතිවාදයෙන් පෞල්වාදයෙන් තොරව රට ඉස්සරහට ගෙනියන්න කියලා. ඒ ජනවරමත් මේ පාලකයන් විසින් අද කාබාසිනියා කරලා තිබෙනවා. ඒ නිසා සභාපතිතුමනි අපේ රටේ ජනතාව අවුරුදු 15ක් ඇතුළතදී ඇත්තටම ගත්තොත් අවුරුදු 15ක් නා අවුරුදු 13ක් ඇතුළතදී ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථා 3ක් මේ නායකයන්ට ගෙනත් දීලා තියෙනවා රට එක තැනකට ගෙනල්ලා රට ඉස්සරහට ගෙනියන්න කියලා. හැබැයි මේ තුන්ගොල්ලෝ මේ නායකයන් පෙන්ලා තියෙන දේ තමයි ඔවුන් අසමත් කියන එක, ඔවුන්ට බෑ කියන එක කොපමණ අවස්ථා ගෙනත් දුන්නත් රට අඟලක්වත් ඉස්සරහට ගෙනියන්න. දැන් ඒ නිසා මේ ඇති වෙලා තිබෙන ජාතිවාදී තත්ත්වය ඔබතුමා දන්නවා මේ ගැන ගොඩක් අය කතා කරලා තිබෙනවා. දැන් විශේෂයෙන්ම සිංහල ජනතාව තුළ, සිංහල බෞද්ධ ජනතාව තුළ විශාල මානසික බයක් ඇති වෙලා තිබෙනවා. රට බෙදෙන්න යනවා. ඊට පස්සේ කොටි සංවිධානය නැගිටලා තියෙන්නේ. සිංහල ජාතිය වඳ වෙනවා. ඒ වගේම බෞද්ධ සිද්ධාස්ථාන ඔක්කොම දැන් විනාශ වෙනවා. රට ඉවරයි. මෙහෙම විශාල බියකට ඇත්තටම සිංහල ජනතාව පත්වලා තිබෙනවා. සාමාන්‍යයෙන් අර ජාතිවාදී කියලා අපි හඳුන්වන සිංහල ජන කොටස් පමණක් නෙමෙයි, ක්‍රියාකාරීව ජාතිවාදයට යන පමණක් නෙමෙයි. සාමාන්‍ය සිංහල අයගෙන් අහුවොත් වැඩිපුර පිරිසකගේ ඔළුවේ තුල තිබෙන දේ තමයි රට ඉවරයි. රට බෙදෙන්න යනවා. රටේ දැන් සිංහල ජාතිය වඳ වෙනවා. මේක තමයි කරු සභාපතිතුමනි සිංහල ජනතාව තුළ ඇති වෙලා තිබෙන විශාල දැඩි මානසිකත්වය. දැන් එතකොට ඒ මානසිකත්වයට අදාළ කරන සිද්ධිය අපි ගත්තොත් දැන් රට බෙදෙන්න යනවාද? LTT සංවිධානය නැගිටලාද? බෞද්ධ සිද්ධාස්ථාන විශාල වශයෙන් ලංකාව විනාශ වෙනවද? සිංහල ජාතිය වඳ වෙනවද? මේවා සම්බන්ධ කරුණු කාරණා සිදුවීම් වශයෙන් ගත්තොත් මේවා ගැන කියන්න සමහර ඒවාට කිසිම දෙයක් කියන්නේ නැහැ.
සමහරවට තියෙන සමහර උදාහරණ. මොකද අපේ රටේ තාම සිංහල ජාතිවාදයක්, දෙමළ ජාතිවාදයක්, මුස්ලිම් ජාතිවාදයක් තියෙන නිසා සමහර දේවල් වලට තියෙනවා. නමුත් හුඟක් දේවල් වලට දාලා ගත්තොත් මුකුත්ම නිශ්චිත සාධක නැහැ. දැන් හොඳම උදාහරණ ගත්තොත් පහුගිය දවස්වල අපි දැක්ක අම්පාරදී වඳ පෙති කියලා තමයි මේ ගැටුම පටන් ගත්තේ. දැන් සිංහල බෞද්ධ තරුණයෙක් මුස්ලිම් කඩේකට ගිහිල්ලා හරක් මස් කන්න ඉල්ලලා හරක් මස් නැති වුණාට පස්සේ කුස්සියේ තිබිච්ච කෑම එකේ තිබිච්ච කෑමවල වඳ පෙති තිබ්බා කියලා තමයි මහ විශාල ජාතිවාදී ගින්නක් පටන් ගත්තේ. එතකොට මං හිතන්නේ මේ තරුණයාට වර්ණන්දතාවයේ තියෙන හේතුවක් නෑ. රස පරීක්ෂකවරයා කියලා තියෙනවා ඒකේ ඇති වඳ පෙත්තක් නෙමෙයි ඒක මොනවාද පිටිගුලියක් කියලා. නමුත් ඒ පිටිගුලිය ඇතුලේ වඳ පෙති දැක්කේ කොහොමද? මම හිතන්නේ යාක සැලසුම් සාගතව හිතාගෙන ගියා කියලා. එතකොට වෙලා තියෙන දේ තමයි කරු සභාපතිතුමනි මිනිසුන්ගේ ඔළුවේ විශාල බියක් ඇති කරලා තිබෙනවා. විශාල මානසික තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. මෙහෙම දේවල් වෙනවා කියලා. එතකොට පහුගිය අවුරුදු 12ක් තිස්සේ පහුගිය අවුරුදු 5ක් තිස්සේ විශේෂයෙන් ඔබතුමාට අපි කියන්න ඕන මේ බීතිය මේක ඉබේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මට වෙලා තිබුණා මම හරියට කියන්න. මේ එකක්වත් ගරු සභාපතිතුමනි සාමාන්‍ය මිනිස්සු තුළ ඕන කෙනෙක් අහලා තමන්ගේ අත්දැකීම මොකක්ද කියලා. දැන් සිංහල ජාතිය වඳ වෙනවා, සිංහල බෞද්ධ පන්සල කැඩෙනවා, අරවා මේවා කියලා කියන අයගෙන් තමන්ගේ සාක්ෂියක් අහන්න බලන්න. එහෙම සාක්ෂියක් නැහැ. හුඟක් ඒවා තිබෙන්නේ. අපි දන්නවා අන්තවාදයක් තියෙනවා. මේ ජාතිකත්වයන් තුනේම අන්තවාදයක් තිබෙනවා. ඊටාම සුළුවෙන් තියෙන්නේ. හැබැයි අද මොකක්ද වෙලා තිබෙන්නේ? සිංහල ජනතාවගේ මනස, සිංහල බෞද්ධයන්ගේ මනසේ ඇති කරලා තිබෙනවා මහ විශාල හානියක් වෙමින් තිබෙන්නේ කියලා. ඔවුන් එකට බයෙන් ඉන්නේ කරු සභාපතිතුමා. ඔවුන් එකට බයෙන් ඉන්නවා. ඒ නිසා ඒ බය වෙච්ච මිනිස්සු ඕන දෙයකට රවට්ටන්න ඕන දෙයකට අල්ල ගන්න ලේසි. ඒ නිසා තමයි ඔබතුමා දන්නවා. ඒ නිසා තමයි මොනාද වඳපෙත්ත ප්‍රශ්නේ උනේ. දෙතර කවුරු ප්‍රශ්න කරන්න යන්නේ නැහනේ. සිංහල මිනිහා මොකටද මොනාද හරක් මස් කන්න ගියේ කියලා. මොකද සිංහල බෞද්ධ කියලා කතා කරන අය ගොඩක් අය හරක් මස් කෑමට විරුද්ධයි. ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි මේ අවුරුදු 5ක් විතර තිස්සේ අපේ රටේ ඇති වෙන්න පෙට්‍රල් වක් කරලා තිබෙනවා. ඇති වෙන්න මේ මහ පොළොව ජාතිවාදී අදහස් වලින් ආගම්වාදී අදහස් වලින් සිංහල ජාතිවාදීත් එහෙමයි මුස්ලිම් ජාතිවාදීත් එහෙමයි දෙමළ අඩුයි මොකද යුද්ධය පරදිච්ච නිසා මේක සම්පූර්ණයෙන්ම පොඟවල තිබෙන කරු සභාපතිතුමා. හැබැයි මම ඔබතුමාට බලන්න. දැන් හැබැයි මේ ජාතිවාදී පත්‍යය තිබ්බට ඒක විශාල පරිමාණයේ ප්‍රහාරයන් බවට පත් වුණේ අඩුවෙන්. ඔබතුමා දන්නවා අපේ රටේ 2009 අවසාන වෙනකම් 2009 අවසන් වෙනකොටත් මේ රටේ මුස්ලිම් ජනතාව හිටියා. මුස්ලිම් මිනිස්සු ওই විදිහටම පල්ලි හැදුවා. පල්ලිවල ඒගොල්ලන්ගේ ආගමික කටයුතු කළා. සිකුරාදට ඒ වතාවත් කළා. බිස්නස් කළා. 2009 යුද්ධය අවසන් වෙනකම් අපි දැක්කා මේ ආකාරයේ කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. 2009 වෙනකම්ම ඒක යුද්ධයත් එක්ක විශේෂයෙන්ම LTT සංවිධානයයි සමහර රටවල දෙමළ ජනතාවටත් එරෙහිව තමයි ඒක තිබුණේ. හැබැයි 2009න් පස්සේ පාලකයන්ට මොකුත් වෙන මාතෘකාවක් නැති වුණා. ඒ නිසා කරු සභාපතිතුමා බලන්න 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ ඡන්ද ප්‍රතිඵල වලින් පස්සේ තමයි නැවත වතාවක් අපේ රටේ අපි අහලා තිබෙච්ච නැති ප්‍රශ්නයක් වෙච්ච හලාල් ප්‍රශ්නය මතු කරගෙන ජාතිවාදය ඇති වුණේ. ලෝකෙම මුස්ලිම් මිනිස්සු හලාල් විදිහට කනවා කියන එක මේ රටේ තිබිච්ච දෙයක් ලෝකෙත් තියෙන දෙයක්. හැබැයි ඒක ප්‍රශ්නයක් කළා. මොකද්ද මේ කළන්නේ? සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර වෙනස්කම් තිබෙනවා. අපි පිළිගන්නවා අපි අතර වෙනස්කම් තිබෙනවා. සංස්කෘතික වශයෙන් බොහොම සීමිත වෙනස්කම් ප්‍රමාණයක් තිබෙනවා. මේ වෙනස්කම් ලෙස ගන්න නැතුව මේ වෙනස්කම් ප්‍රශ්න බවට පත් කරනවා දේශපාලනය විසින්. 2010 වෙනකන් හලාල් ප්‍රශ්නයක් කළා තිබුණ නැතුව 2010 ජනාධිපතිවරණ ඉවර වෙලා ඔක්කොමකට පස්සේ හලාල් ප්‍රශ්න වෙන්නේ කොහොමද? ගරු සභාපතිතුමා පැහැදිලිව කියනවා. මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා ඍජුව ගිහිල්ලා අහවල් ජාතිවාදයක්ද මෙහෙම මේ ජාතිවාදයට උදව් කරා කියලා. නමුත් අපි ඉතා පැහැදිලිව පේනවා මොකද්ද මේ තියෙන්නේ. මේ 2010න් පස්සේ ඒ හලාල් ප්‍රශ්න ඇතුනේ නිකන් නෙමෙයි. බෞද්ධ අන්තවාදී සංවිධාන අපි දන්න තරමින් දේශපාලන නායකත්වයෙන් සමහර හමුදාවට නිගාදන කණ්ඩායම් යොදාගෙන හැදුවා. ඒක තමයි ඇත්ත.
එහෙම තමයි අද ඔය අන්තවාදී බෞද්ධ සංවිධාන හැදි වුණේ. ඒවා නිකන් ඇති වුණා නෙමෙයි. ඊට පස්සේ ඒකෙන් තමයි 2011 ඉඳන් සම්පූර්ණයෙන්ම මේ මුස්ලිම් විරෝධය හැදුවේ. ඒකට උදව් වෙන මුස්ලිම් අන්තවාදී භාවිතාවකුත් තිබෙනවා. හැබැයි මේ මුස්ලිම් අන්තවාදයේ වැඩිම හානි කරන්නේ තවම අපේ රටේ. මම වක්කීමේ කියනවා මුස්ලිම් අන්තවාදයේ වැඩිම හානියට ලක් කළා තිබෙන මුස්ලිම් ජනතාව. අපේ රටේදී වැඩිම හානියට ලක් කළා තියෙන මුස්ලිම් ජනතාව. අඩු වයසෙන් දරුවන්ට විවාහ වෙන එකට විරුද්ධව කතා කරන එක මුස්ලිම් නායකයෙක් අපිට පේන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ලංකාවට ඉස්ලාම ආගමේ ආගම වෙනුවට අරාබි සංස්කෘතිය කර තියාගෙන පටවන් එනකොට ලංකාව නිදහස් ලංකාවේ ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට කාටත් ඉගෙන ගන්න සමාන අයිතිවාසිකමක් තිබෙද්දි ලංකාවේ කාන්තාවන්ට යම්කිසි දකුණු ආසියා අනිත් කාන්තාවන්ට යම්කිසි අයිතිවාසිකම් තිබෙද්දි ඒවා උල්ලංඝනය කළා. අපිට දුක හිතෙනවා මෙතන සමහර මුස්ලිම් දරුවියෝ පාසල් දරුවෝ එනවා මූණ වහගෙන පාර්ලිමේන්තුව බලන්න. මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීතුන් අහලා තියෙනවා. ඕගොල්ලෝ අඩු ගන්න මේකට විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි? ඇයි මේකට විරුද්ධව කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඒ නිසා මුස්ලිම් අන්තවාදය වැඩිම හානිය කරමින් තිබෙන්නේ ගරු සභාපතිතුමනි තවම ලංකාවේ. වැඩිපුර හානිය කරමින් ඉන්නේ මුස්ලිම් සමාජයට. නමුත් අපිට සාධක ඇතුව කිව්වොත් සාධක ඇතුව ඇහුවොත් එහෙම මුස්ලිම් ජනතාව හරි මුස්ලිම් අන්තවාදය හරි ගිහිල්ලා සිංහල බෞද්ධයට හරි දෙමළ හින්දුවට හරි මොකද්ද කරපු කරදරේ කියලා එහෙම කියන්න කරුණු ඉතාම අඩුයි. ඒ නිසා අද වෙලා මම ඒකයි කිව්වේ අද මේ මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනගලා තියෙන ජාතිවාදී ඒක සිංහල මිනිස්සයා තුළ ඇති කරපු දෙයක් මිසක් සිංහල ජනතාව තුළ ස්වභාවිකව ඔවුන්ගේ ඇත්ත තත්ත්වයක් විසින් ඇති කරපු දෙයක් නෙමෙයි ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මං ඒ නිසා ඔබතුමා දන්නවා මේ සිද්ධියට කලින් මඩකලපුව ප්‍රදේශයේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාවෙන් සංරක්ෂණය කරන්න තීන්දුව කරපු පන්සලක් දෝෂය කළා. පන්සලක් දෝෂය කරනවා කියලා කියන්නේ පුරාවිද්‍යාත්මක සහ ආගමිකත්වයෙන් ගත්තොත් ඉතාම බරපතල දෙයක්. හැබැයි අපි දැක්කට මෙහෙම නැගිටීමක්. අපි දැක්කේ නෑ ගරු සභාපතිතුමනි. මේ මීට මාස දෙක තුනකට කලින් ඊට පස්සේ ඒ කරපු අත්තරක් ගොඩ ගත්තා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒකට නැවත පන්සලක් එතන දාගබක් හදන්න තීන්දුව කළා. නැවත ඒ පරිණාකාරයටම ඒකට මෙහෙම මුකුත් ආවේ නෑ. හැබැයි ඔබතුමා බලන්න මේ දිගන සිද්ධිය නැත්නම් ඊට කලින් අම්පාර සිද්ධිය ගත්තොත් මොකද්ද මේ වෙලා තියෙන්නේ? රාජපක්ෂ මහත්තයාට ජනවරමක් ලැබුණා මේ පළාත් පාලන ඡන්දෙදී. ඒ ජනවරම ඇතුලේ රාජපක්ෂ මහත්තයාට ඡන්ද දුන්නු අය අතර රාජපක්ෂ මහත්තයා විසින් දැනුවත් නඩත්තු කරන ඒ රාජපක්ෂ වාදීන් අතර අන්ත ජාතිවාදී අන්ත ආගම්වාදී අන්ත යුදවාදී පිරිසක් ඉන්නක පැහැදිලි සත්‍යයක්. ඒකෙන් තමයි මේ ජාතිවාදයට ෆිසිකල් පවර් එක ආවේ. ඒකෙන් තමයි මේ භෞතික බලය ආවේ. 2010 ඡන්ද දින ලෙවලා තමයි හලාල් එක පටන් ගත්තේ. මොකද හලාල් හැමදාම තුන මේ රටේ. ප්‍රශ්නයක් උනේ ඒ ඡන්දෙන් පස්සේ. මේකෙන් පස්සේ ඒක ඇති වුණා. මම ඒක කියන්නේ එහෙම නැති වුණා නම් ගරු සභාපතිතුමනි අපි අහන දේ තමයි පන්සල දෝෂ කරපු වෙලාවේ මඩ කලපුවේ ඒකට කිසිම හාහුවක් කරපු නැති මේ මහා සිංහල බෞද්ධ යයි කියාගන්න උදවිය ඇයි මේ වඳ පෙත්තකට මරාගෙන මැරෙන්නේ? ඇයි මේ වඳ පෙත්තකට මරාගෙන මැරෙන්නේ? ඒක පෙබරවාරි 10න් පස්සේ වුණේ පන්සල දෝෂ වුණේ ජනවාරි මාසේ. ඒ නිසා මම තව උදාහරණයක් ගන්නම් කරු සභාපතිතුමනි. ඔබතුමා දන්නවා දැන් විශාලම සිද්ධිය ඇති වුණේ මේ දිගන ප්‍රදේශයේ අම්බාල කියන ගමේ තරුණයෙක් ඔහුගේ මරණයත් එක්ක. ඒ සිදුවීම මම ඒක ටිකක් වැඩිපුර හොයලා බැලුවා. ඒ ප්‍රදේශීය නායකයන් හොයලා බැලුවා. ගරු සභාපතිතුමනි ඇත්ත මොකක්ද? මේ සිදුවීම උනේ 22 වෙනිදා. ඒ තරුණයා මැරුණේ මාර්තු මාසේ 2 වෙනිදා. දවස් 8ක්. මේ දවස් 8 ඇතුළතදී අම්බාල කියන සිංහල ගමේ මිනිස්සු මොකද මුස්ලිම් තරුණ ටිකක් ගහලා තමයි මෙයා මැරුණේ. ඒ තරහ තියෙන්නේ නැති. නමුත් ඒ අම්බාල කියන සිංහල ගමේ එකම එක මුස්ලිම් ජනතාවට විරුද්ධ එකම එක ක්‍රියාමාර්ගයක්වත් එකම එක උද්ඝෝෂණයක්වත් එකම එක ප්‍රහාරයක්වත් සිද්ධ වෙලා තිබුණේ නැහැ. 22 වෙනිදා තමයි මේ මරණාසන්න ලෙස ගහන්නේ. හැබැයි මාර්තු 2 වෙනිදා වෙනකන් මරණේ වලදාන දවස වෙනකන් මුකුත් සිද්ධ වුණේ නැහැ. අදත් වෙලා නැහැ කරු සභාපතිතුමනි. දැන් මිනිස්සු හිතනවා මේ තරුණයා මැරුණේ තරුණයාගේ ගම දිගන කියලා. නෑ තරුණයාගේ ගම අම්බාල. එතන ඉඳලා දිගනට තියෙනවා කිලෝමීටර් 20ක්. Google දාලා බලන්න. මම අහුවා Google දාලා බලන්න අම්බාල කියන ගම දිගන කියන ගිනිගත් නගරයත් අතර කිලෝමීටර් 20ක් තියෙනවා. අද වෙනකොටත් ගරු සභාපතිතුමනි අම්බාල කියන සිංහල ගමේ එකම තරුණයෙක්වත් මේ ජාතිවාදී කෝලහලට අත්අඩංගුවට අරගෙන නැහැ.
ඔවුන් ජාතිවාදී කෝලහලට ගිහිල්ලා නැහැ. මම කියන්නේ ඔවුන් තුල ජාතිවාදී හැඟීම් නැති ඇති කියලා. ඔවුන් තුල ජාතිවාදී හැඟීම් නැති ඔවුන් තුල වේගයක් ඇති ඔවුන්ගේ යාළුවා මරපු එකට. හැබැයි අම්බාලගම එක තරුණයෙක්වත් මේ මරිච්ච තරුණයාගේ එක ඥාතියෙක්වත් ජාතිවාදී ක්‍රියාවන් වලට සම්බන්ධ වෙලා අත්අඩංගුවටපත් වෙලා නැහැ. ඊට කිලෝමීටර් 20ක් ඈතින් තමයි මේ ඔක්කොම කතන්දර ටික වෙන්න පටන් ගන්න. ඔව්. කරු සභාපතිතුමනි මට විනාඩි 3-4ක් දෙන්න. ගරු සභාපතිතුමනි. එතකොට අපි අහන දේ තමයි දැන් සමංගේ කෙනෙක් නැති වුණා මේ වේගය ඒ තරහ එන්න ඕන කාටද? ඒ තමන්ට එන්න ඕන. තමන්ගේ මිනිස්සුන්ට එන්න ඕන. තමන්ගේ ඥාතීන්ට එන්න ඕන. හැබැයි අම්බාලා කියන එක මේ කොහෙවත් නැතුව තියෙද්දි ඒක එනවා කොහෙන්ද පිටින්. මම දැක්ක දැන් මේක පුවත්පත්වල වාර්තා කරපු විදිය. මොකද මම දන්නවා මම ඒක කියන්නේ මේ ජාතිවාදය මේක සැලසුම් සහගතව සිංහල මිනිහාගේ ඔළුවට බස්සන දෙයක්, දෙමළ මිනිස්සුගේ ඔළුවට බස්සන දෙයක්, මුස්ලිම් මිනිස්සුගේ ඔළුවට බස්සන දෙයක්. අම්බාලගමේ කිසි මිනිස්සෙක් ජාතිවාදයක් නැතුව තියෙද්දි දිගන විතරක් මේක ඇති වෙන්නේ කොහමද? ගරු සභාපතිතුමනි මම ගෙන්න ගත්තා පොලිසියට කතා කළ පොලිස් දෙපාර්තමේන්තුවට මොකද්ද මේකේ තත්ත්වය කියලා. දැන් මේ මම දැක්ක ඊයේ දිවයින පත්තරේ කතුවැකිය තියෙනවා. මම මේ කතුවැකිය මෙතන ඉදිරිපත් කරන්නම්. කතුවැකියට අනුව මොකද්ද තියෙන්නේ? කතුවැකියට අනුව තියෙන ගරු සභාපතිතුමනි මේ සිංහල තරුණයාට 22 වෙනිදා පහර දුන්නාට පස්සේ කතුවැකිය දිවයින පත්තරේ කතුවැකිය කියනවා මොකද්ද? සිංහල තරුණයා මලවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් සිව් දෙනා අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කළ යුතු නමුදු එබන්දක් සිදු වූයේ නැත. සිංහල තරුණයාගේ අවමගුල් දිනයේදී චිතක දෙකකට ගිනි තිබන ලදී. පළමුවෙනි චිතකයේ තරුණයාගේ සිරුර දරන ලද එකයි අනිත් එක ජාතිවාදී එකයි කිය. දැන් දිවයින පත්තරේ කතුවැකිය කියනවා මේ තරුණයාට පහර දුන්නු අයට විරුද්ධව එයා අත්අඩංගුවට ගත්තේ නෑ කියලා කතුවැකියේ මේ මහා ගින්නක් තියෙන වෙලාවක. ගරු සභාපතිතුමනි මම මේ ලංකාවේ පොලිසිය වෙනුවෙන් කතා කරනව නෙමෙයි. පොලිසියත් එක්ක අපිට ගොඩාක් ගනුදෙනු තියෙන බේර ගන්න. නමුත් මම මේ වාතාව හැන්සාට් කරනවා මොකද මම මේක දැක්ක දවසේ තමයි මම මේක හෙව්වා නිසා මේ ගැහුව 22 වෙනිදා 23 වෙනිදාම අත්අඩංගුවට අරගෙන එක්කෙනෙක් රිමාන්ඩ් කරලා තිබෙනවා. 24 වෙනිදා ඊළඟ දින රිමාන්ඩ් කරලා තිබෙනවා. ඔවුන් මගේ දැනීම හැටියට මේ වාතාව අනුව මාර්තු මාසේ 21 වෙනිදා වෙනකන් රිමාන්ඩ් කරලා තිබෙනවා. ඔවුන් අතරමඟදී අපදීලා නැහැ. මම මේක හංසාත් ගත කරනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් මේ පත්තර වලින් සහ ජනතාවට මතයක් එනවා. තරුණයාට ගහලා මැරුවට අඩු ගන්න අත්අඩංගුවට ගත්තේවත් නැහැ. ඒක නිසා තමයි සිංහල අය ගිහිල්ලා මෙහෙම කරේ කියලා. ගරු සභාපතිතුමාට අවස්ථාව දෙන්න විනාඩියක් දෙකක්. ඒ නිසා මේක ඊටාම වැරදි. දැන් ඒකේ වන්දිය කොහමද ගෙව්වේ? ඒකේ වන්දිය කරලා තියෙන්නේ දැන් තව සිංහල තරුණයෙක් අද මැරුණා මම හිතන්නේ ඒ පූජා පිටිය ප්‍රදේශේ. ඊට පස්සේ කෝටි ගණන් දේපල හානි වෙලා තිබෙනවා. ඊට පස්සේ මුළු රටක් අපි නැති වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ පත්තරේ උදාහරණ ගත්ත මේ පත්තරේට නිසා නෙමෙයි. පොදුවේ මේ ජාතිවාදය ඇත්ත සහ බොරු කරුණු මත යනවා. අවසාන වශයෙන් මම කියන්නේ එක දෙයයි. ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුවට තියෙනවා පාරවල් තුනක්. එකක් තමයි මේ ජාතිවාදය ඇත්ත කියන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ ඔප්පු කරලා තියෙනවා UPFA Brighter Future කියන Facebook page එකෙන් තමිල්නාඩුවේ කරපු කොටි සංවිධානයේ පෙළපාලි යාපනයේ කරපුවා කියලා පෙන්නලා තියෙද්දි අපි මෙතන පෙන්නවා නෑ ඒවා TN කියන බයිසිකල් නම්බර් එක තියෙන ඒවා තමිල්නාඩුවේ කරේ කියලා. හැබැයි මේ රටේ ඉන්න මේ නීතිය හා සාමය කියන ඇමතිවරුන්ට රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට කිසිම හැඟීමක් වගකීමක් නැහැ. කරු සභාපතිතුමනි මේ ජාතිවාදය අවුල්ලන්න යොදා ගන්න මේ බොරු මේවා බොරු කියලා පෙන්වන්න අපිව හිටපු සාගල රත්නා කියන ඇමතිවරයාට ඒ දවස්වල කිව්වා ඇති වෙන්න අපි කිව්වා කරුණාකරලා මේ බොරු මත ජාතිවාදය හදනවා ඔබතුමාලා කියන්න මේක ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා. එකක්වත් එහෙම කළේ නෑ. දැනුත් එහෙම තමයි යන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටින දේ තමයි ආණ්ඩුවට එකක් මේ ජාතිවාදයට විරුද්ධව ජාතිවාදී මතයන් හදන්නේ බොරුව මත. ඇත්ත මත නෙමෙයි. ඒ බොරුව ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් ભેදයෙන් තොරව කියන්නේ. අපි මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අඩු ගන්න අපි සතුටු වෙනවා සිංහල සහ දෙමළ ජනතාව තුළ ප්‍රමාණවත් පිරිසක් ඉන්නවා ජාතිවාද විරුද්ධව සිංහල ජාතිවාද විරුද්ධව කතා කරන සිංහල මිනිස්සු ඉන්නවා. දෙමළ ජාතිවාද විරුද්ධව කතා කරන දෙමළ මිනිස්සු ඉන්නවා. අපි මුස්ලිම් නායකයන් ඉල්ලා සිටිනවා මුස්ලිම් ජාතිවාද විරුද්ධව කතා කරන්න පටන් ගන්න කියලා. එහෙම නැතුව සභාපතිතුමනි මේ පස්සේ ඉන්නන්න බෑගෙන ඉල්ලා සිටිනවා.